තාත්තා වීඩියෝ කෝල් එකක්. පසන්. ඔයා නැතුව අපිට පිස්සු වගේ යන්නේ. මේ මුළු ගේම සෝන් පිටණයක් වගේ. කොසදෝ බඩ කියarde. ඔව් මන් දන්නවනේ. ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනේ නැහැ කියලා. මේ ඉන්නේ සුදු. ඔව් කතා කරා. අනේ අම්මේ පුරට කේන්ති ගන්න එපා වෙන්දා වගේ. දැන් තාත්තිත් ළඟ නැහැනේ අම්මිය ෂේප් කරන්න. මට තමයි අම්මිට උම්මදී දින්නේ මේ. නේද තාත්ති? මම මේ ෆ්ලයිට් එක එතකොට යන්න කලින් ගත්තේ. ඉතින් යනකම් කතා කරන්න හම්බ වෙන්නේ නැහැ මං හොඳින් තාත්ති පරිස්සමෙන් ගිහින් එන්න. තාත්ති ගෙදර නැතුව මට ගොඩක් පාළුයි. මට තේරෙන වයසේදී මම හිතන්නේ මේ තාත්ති මගෙන් ඈතට ගියාම. තාත්ති ගෙදර ඉන්නකොට හැමතිස්සෙම මගේ ළඟ නැති වුණාට මහා ලොකු පර්වතයක් යට ඉන්න මේ පුංචි මුව පැටියට ඒ ලොකු පර්වතේ කඩාගෙන වැටුණා වගේ. මොනවද පුතේ මේ කියවන්නේ? මම ඉන්නවනේ ඔයා ළඟ. අනිත් එක තාත්ති ඉතින් බැරි දවසක් ඉන්නේ නැහැ ඉක්මනට එනවනේ. ඔය කියන දේවල් අහලා තාත්ති අන්තිමට යන්නේ නැතුව ආයි ගෙදරට ඇවිල්ලා ඉතින්. අනේ එහෙම වෙන්න ඕනේ නැහැ තාත්ති. තාත්ති පරිස්සමෙන් ගිහිල්ලා එන්නකෝ. තාත්ති කීයත් මගේ ෆියුචර් එක ගැන හිතලානේ. මේ අහන්නකෝ දැන් මගේ දරුවෝ දෙන්නම මේක අහන්නකෝ. දැන් මට පිටත් වෙන වෙලාව හරි කිසිම වෙලාවක දුකෙන් ඉන්න එපා. තේරුණාද? ඔයාලා මට ඒක දරා ගන්න අමාරුයි. හැම වෙලේම hina වෙලා ඉන්න. මම සංගීතය ඔය දෙන්න පොඩ්ඩක් බලලා යන්න කියලා. හරි. හරි පසන්. ඔය පරිස්සමට ගිහින් එන්න. අපි ඔයනකම් බලාගෙන ඉන්න. පසන්. අම්මෝ මේ කොල්ල ටික දිගටම මෙහෙම කන්න ගියොත් දැම්මට කලින් කඩේ වහන්නේ. පිස්සු දැන්ටි මම මේ කඩේ වැඩ කරගන්න මුව ගෙන්න ගත්තේ වැට්ටික් කරගත්තා. දැන් ඉතින් හරක් ටිකේ විදිහේ ලෙවල් දානවා නේද අම්මේ? ඈ? එතකොට අර වැසිත් එළවුණාද දන්නේ නැහැ නේ. මේ මං තමුසලා වගේම නිකන් කකා බිබී ඉන්නාලේ නෑ. මං දවසේ ගාන හොයාගන්න යන්න ඕන. ඇන්ටි ඉන්නක වින්දයි මං හිටියේ. නේද ආන්ටි? මං අද පුතාට දවස ගන්න දෙන්න. එයාට දවස් ගන්න දෙන්න ඒක අපිට මුකුත් නැහැ. මෙහෙමනේ මචං කරත්ත බැදලා තිබ්බට බර ඇද්දි නෑ එන්නේ. හා? මේ බලන්න මූ කියන කතාව. මූ යා අපිත් එක්ක එකටම හිටපු එක. ඌට මේ ඉස්සල්ලාපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුණා. අයියෝ මං කිව්වේ අම්මේ ඔන්න මූම පිළිගත්තා කන ඇඟයි තියනවා කියලා. ඒ කියන්නේ කොහොමද මූ මීහරකෙක්ම තමයි. මේ මං අහන්න හිටියේ මොකද්ද දුවේ හම්බ කරන දවසේ ගාන කියන්නේ? මේකනේ බේට්‍රිසක්කේ. ඕගොල්ලෝ අපේ කාලේ වගේ නෙමෙයිනේ. ඉස්සර කාලේ තාත්තලා දුවලට යන්න දුන්නේ නැහැ රස්සාවට. ඉතින් ඔය ආදරය කරන්න කොල්ලෙක් හොයාගත්තොත් ඒක යන්න දුන්නෙත් නැහැ රස්සාවට. කසාද බැන්දර පස්සේ ඉතින් මිනිස්සුව කීයක්වත් හොයන්න යන්න දුන්නෙත් නැහැනේ. ඒක නම් ඇත්ත අනුවම නංගී. ඒකනේ මටත් වයසට ගිහිල්ලා ගෙදර ඉන්න බැරි ලඩක් හැදිලා තියෙන්නේ. ඒ කාලේ කරන්න බැරි දේවල් දැන් නේ කරන්නේ. බ්‍රිටිෂ් ආන්ටි මේගොල්ලෝ වයසට ගිහලා කරන්නව පොඩි කාලෙම කරලා ඉවරයි. දැන් ඔයා කරන්නේ මේ ඔයාගේ වයසට ඕන දේවල්ද?
ඒ බලහන්කෝ. මෙයාගේ කලලසාව හරි ගිහිල්ලා වගේ. මොකක්ද ඒ කිව්වේ? හා? නෑ දෙකනේ. නැන්දම්මගෙන් ලේලියට දවස් ගාන ගෙවන තරමට මෙයා මේ අනෝමැටි නැව්වා කියන්නේ. බලන්න කොහොම නැවිල්ලාද නවල දෙන්නේ. අංකල් ජීප් එක නවත්තලා තිබ්බේ මේ පාරේ කෙළවරේනේ. ආකාශ මේ පැත්තට එන ගමන් හැමෝගෙම අහගෙන ඇවිල්ලා තිනවා දසුන් ඉන්නවද කියලා. අනික ආකාශයේ බැංගල් එක වැටලා තිබුණේ මෙන්න මේ හරිය. එහෙනම් මිනිහා ෆුල් ලව්සික් එකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. යකෝ බැංගල් එක වැටෙනකන් දන්නේ නැහැ කියන්නේ. ෆුල්මසි. ලව් කරන කෙල්ල දාලා ගියාම මේකට දරා ගන්න බෑ. අමාරු. එම්බරේ. මං දන්න කාලේ ඉඳලා ওই කෙල්ල මත්තෙමයි මූ මැරුනේ. කෙල්ල දෙතුන් දෙනෙක් ඉඳලා නැහැනේ. දැන් මේ පුතාර ගෑන ළමෙක් නැද්ද? නෝ. වාර ඇත්තටම දෙයට ආදරේ කරා. මං හිතන් ඉන්නේ සිරා කරන්න තමයි අංකල්. ඊට කලින් කොච්චර කෑලි කරාද එකක්වත් හරි ගියේ නෑ. දැන් ඔය නතර කරපු කෑලි එහෙම පුතාට කතා කරන්නේ නැද්ද? මොන පිස්සුද අංකල්? ඒ නතර කරපු කෑලි දෙක තුනක් තාමත් මාත් එක්ක chat කරනවා. දැන් සිරා කරන එකට හොරෙන් මාර බැලන්ස් එකක් ගහන්නේ. ඕක තමයි පුතා හරි ක්‍රමී. අපි ඇත්තටම ආදරය කරනකොට තව එකක් දෙකක් වටේ පිටේ ඉන්න ඕනේ. නැත්තම් ඇත්තටම ආදරය කරන කෙල්ලත් එක්ක රණ්ඩුවක් වුණාම දුකක් ඇති වුණාම කියන්න කවුරු හරි ඉන්න බෑ ඒ දුක නේද? කොයිද මේ බූරුවට තේරෙන්නේ නැහනේ. නැද්ද මං කියන්නේ? ෂා අංකල් නම් අරුගේ තාත්තා වෙන්නම බෑ. යක්කෝ අපේ තාත්තා මේ වගේ වුණා නම් මම මෙලාකට ගෙදර බෝඩිමක් දාලා යාළු වෙලා හිටපු කෙල්ලෝ නතර කරලා අඩුම ගානේ උඹ ගාමන්ට් එකට හරි යවන්න try කරනවා අංකල්. මම මේ යකාට කොච්චර කියනවාද පුතා ඔය කෙල්ලව අතාරින්න කියලා. අහන්නේ නැහනේ. අනික ඔය එකම වෘත්තියයි කසාද බැන්දාම ගැලපෙන්නේ නැහැ. කිසි රසයක් නැහැ. අනික උගේ තාත්තත් නැටු. මමත් නැටු. ඔය කෙල්ලව අපේ එකා කසාද බැන්දොත් අපේ පවුල් දෙකට නටනට තමයි ඉන්න වෙන්නේ. අපි ඇත්තටම ඔය පවුල් දෙකේ යට ගියපු කතන්දර දන්නේ නැහනේ. නෑ උඹලා දැනගන්න ඕනෙත් නෑ. දැන් පුතාගේ තාත්තත් නැටුම් ගුරුවරයෙක්. නෑ අංකල්. ඒතර අම්මා අම්මෝ නෑ. ඒකයි මම බැලුවේ. මොකද මන් නොදැනින්න විදියක් නෑනේ. නෑ මං කිව්වේ උඹලත් අර අපේ එකා එක්ක අර කැඩිච්ච ඇඹරිච්ච නැටුම් නටනවනේ තරගෙට ඒකයි. ඒකද අංකල්. අපි ඉතින් ඔය පිටරට නැටුම් කැලේ ටිකක් YouTube එකෙන් බලලා ඉතින් ෂේප් එක දානවා. හරි. දැන් මෙතනට එනකන් ආකාශ් ආව කියලා අපි දන්නවනේ. ඔව් අංකල්. අපි යන්කො උඹලා වෙන්දර බොන තැනට. එතන ආකාශ ඇති. අම්මෝ අංකල් අපි නම් බොන්නේ නෑ. ඔව් ඔව් උඹලා බොන්නේ නෑ. මොකද උඹලා බොනේවත් එක්ක අපේ එකා බීලා ඇවිල්ලා ගෙදර රෑ තිස්සේ කබරේ දානවා. උඹලා පහුගිය ටිකේම උගේ බිලට කන පැලෙන්න බිව්වනේ. අනේ අංකල් අපි නම් ඒ වගේ ජරා වැඩ කරන්නේ අපේ යාළුවට. අංකල් දන්නවනේ. අංකල්ගේ කාලේ අපි වගේ යාළුවෝ ඉඳලා නැතුව ඇතිනේ. මොකද නැත්තේ ඕන තරම් ඉඳලා තිනවා. තමන්ගේ යාළුවගේ ලව් එකට කෙල්ල වෙනකම් බලාගෙන ඉඳපියුන් ඉඳලා තියෙනවා උගේ බිලට බොන්න. හැබැයි මං නම් ඕවට අහුවෙලා නැහැ. මං ඒකට වෙනම කෙල්ල දෙන්නේ තුන් දෙනෙක් තියාගෙන හිටියේ දුක කියන්නේ. අපි යන් ගෙවල් පැත්තට.
මොකද්ද සුදු මේ? ඔයාට ලැජ්ජාවක් නැද්ද? ඔය ළමයා ගැන තාමත් හීනෙන් පේන්නේ? යාගේ මේ මොලේ අවුල් වෙලාද කොහෙද රාදා? අනේ නෑ මේ එහෙම දෙයක් නෙමෙයි මං හීනෙන් බය වුණා. හීනෙන් බය වෙන්නේ ඔය ළමයා ගැන ඔයා තාමත් හිතන හින්දානේ. හරි ෂෝ. තාත්තට අත උස්සපු මිනිස්සයා ගැන තාමත් මෙයා හීනේ දකි. මේ නෑ නෝනා මං හිතන්නේ අපේ සුදු බේබි දකින්න නැත්තේ මේ ආකාශ මාත්‍ය සුදු බේබිට මොකක් හරි කරදරයක් කරන්න එනවනේ. ඔව් මේ ඒක තමයි දැක්කේ. ඔය විකාර ඔළුවෙන් අයින් කරන්න සුදු. ඔයාට ලැජ්ජාවක් කියලා නැද්ද? තාත්තා රට ගියයි. ඔයාට නරකක් නොවි හොඳක් කරන්න. මං දන්නවා මේ ආකාශ ගැන මගේ හිතේ ඇති දෙයක් නෑ. ඒත් මේක මගේ අතීතයේ අනිච්ච කටු ආදරයක්. ඒ කටු ටිකින් ටික ගලවද්දී මගේ පපුවෙන් පොඩ ලේනවා. මට ඒකට සමාව දෙන්න මේ. දසුනි මොකද මේ? මොකද මිස් මේ බය වෙලාද? දසුනි මොකද ළමයා? සුදු ඔය ළමයාට ඉස්සලා මිඳ ගන්න දෙන්න. මෙයාගේ මේ විකාර සංගීත සංගීත සර් පරිස්සමට ගියාද? අනේ ඔය සංගීත තාත්ති හොඳින් නේද? තාත්ති වීඩියෝ කෝල් එකක් කරන් කිව්වා මෙහෙ එනවා කියලා. අනේ ඔව් මිස්. සර් පරිස්සමට ගියා. සර් මට කිව්වා මිස්ලත් එක්ක ඇවිල්ලා ටිකක් රැ වෙනකන් ඉඳලාම ගෙදර යන්න කියලා. සංගීත මාත්‍යා මේ ආපු එක හොඳයි. අපේ ලොකු මාත්‍යා මේ ගෙදර ඉන්නකොට හිටියේ තනි සිංහෙක් වගේ. මට අද තමයි තේරෙන්නේ අපි ගෑනු තුන්දෙනෙක්ට මේ ගේ ඇතුලේ පිරිමියෙක් නැතුව තනියම ඉන්න බෑ කියලා. කොහොමද සංගීත ගිය ටිකේ වෙච්ච දේවල් ගැන මං එච්චර කැමැත්තක් නැහැ. රංග කියන්නේ විෂගෝර සර්පෙක්. එයා දල හංගගෙන දෂ්ට කරන එක තමයි කරන්නේ. මිස්සේ කිසි දෙයකට බය වෙන්න එපා. පසන් සර් මට වගකීම් ඔක්කොම බාර දීලා ගියේ. අනිත් එක මේක මම මිස්ලට කරන වගකීමකට වඩා යුතුයකමක්. ඉන්නක සංගීත බත් ටිකක් කාලා යන්න. අනේ හොන්නේ මිස්. අපේ අම්ම ගෙදර කෑම හදලායි තියෙන්නේ. දන්නවනේ ඉතින් මිස් අපේ අම්මයි කෑමක රැටවත් කෑවේ නැත්තම් පැටියක් කියලා වටන් ගන්නවා මං ඉඳලා ඉවරයි. හරි රාදන මම දෙන්න කඩාරන. අම්මා මේම රැයි කල්පනා කර කර ඉන්නකොට මට හිතෙනවා මේ රැයි තව කොච්චර දික් වෙනවනම් කොච්චර ෂොක්ද කියලා. ඇයි
මොකද අම්මගේ මේ හිත ගොඩක් කාලෙකින් තමයි සැහැල්ලු වෙලා තියෙන්නේ. මම දන්නවා පහුගිය දවස් ටිකේම අම්මා කොහේ හරි මුල්ලකට වෙලා එක්ක අඬා ඉන්නවා. නැත්තම් කල්පනා කර කර ඉන්නවා. අම්මා දන්නවද? මං සෑහෙන්න හිතේ දුකකින් ඒව තද කරගෙන හිටියේ. අපිත් ඉතින් මිනිස්සුනේ පුතේ. මේ තියෙන්නේ හැංගීම්බර හිත තමයි. අම්මේ මේ රෑ දික් වෙන්න අම්මගේ හිත සැහැල්ලු වෙනවා. මේ රෑ තරුණ වෙන්න අම්මගේ සැහැල්ලුන හිත ආයෙත් තරුණ වෙනවා. ඒ දැන් හිතන්නේ අම්මා නාකී කියලාද? උඹලගේ අර සුජාතද පජාතද කියන යාළුවන්ගේ අම්මලා වගේ මම වැරහැලිය දැන් ඉන්නවද? අලාංක තාම කෙල්ල වගේ ඉන්නේ. ඒකෙන් ඉතින් මං කියන්නේ අම්මට. අම්මා ලස්සනට කෙල්ල වගේ ඉන්නවා. ඉතින් අම්මේ ආර තිබ්බනේ ආයෙත් කසාදයක් කරගන්න. හරි ඉතින් තාත්තා කවුද කියලා කියන්නෙත් නැහැ. ඉතින් තාත්තා මැරුණා අම්මට වෙන කසාදයක් කරගන්න දෙයි. ශක්ති. ඔබගේ තාත්තා මැරිලා නැහැ. මේ මැරිච්ච නැති මිනිහයාට නින්දා අපහාස කරන්න බැරි හන්දයි මං ආයි කසාදයක් කරගත්තේ නැත්තේ. උඹ දන්නද උඹගේ තාත්තා මොනතරම් වැදගත් පුද්ගලයෙක්ද කියලා? මේ මිනිහයාගේ මට වරදක් වෙච්ච එක ඇත්ත. ඒකට ආදරේ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ මං ඒ මිනිහයාගෙන්. අම්මේ හිත් දෙකක් ඇති වෙච්ච ආදරෙන් වරදක් වුණේ මට වුණාට ඒ ආදරේ නොමියන මතක සටහන ඔයා ශක්ති. ඒ හන්ද උඹගේ තාත්තා මැරිලා නැහැ. මට සමාව වෙන්න අම්මේ. මං අම්මගේ හිතරින් දන්න නෙවෙයි එහෙම කිව්වේ. පුතේ ඔයිට වඩා හිතරින්ද බොවාගේ තාත්තට සමාව දුන්නා නම් ඒ ආදරේ සලකුණක් වෙච්ච ඔයාට 100,000 වාරයකට මම සමාව දෙනවා. අම්මගේ සැහැල්ලුනේ හිත මං තුවාල කරා නම් මට සමාව වෙන්න. නෑ පුතේ. අද මම ගොඩාක් සන්තෝෂෙන් ඉන්නේ. මේ මගේ ජීවිතේ බලාපොරොත්තු දෙකෙන් එකක් ඉෂ්ට වුණාට. මේ මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වුණා මගේ හැකියාවෙන්. අනිත් එක තමයි ඔව් අනිත් ඔය ආයි කියන්න පටන් ගත්ත අරග. අනේ පුතේ කවදා හරි ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වෙන්න හැමෝම කතාවට ලක් කරන නළුවෙක් වෙන්න සම්මානයක් ගන්න ඔය ටිකනේ ඉතින් අම්මා හැමදාම මට කියන්නේ. ඔව් ඉතින් මං මන්තරයක් වගේ හැමදාම ඔක ජප කරනවනේ උඹට. අම්මේ මේ දැන් ඔය ඉන්න ලොකු නළුවෝ මේ ඔය මේ එයාලා ජනප්‍රියතාවය රඳාපවත්වා ගන්න මේ මොකද අර මේ ජන ආරක්ෂණ කියලා අම්මා මෙහෙම සූර්යයක් දාගන්නවා අම්මා මෙහෙම ලොකු සූර්යයක් හරිද අනේ අම්මා මට නළුවෙක් වෙන්න මේ ජන ආකර්ෂණය මෙහෙම ඉන්න අම්මා මට මේ සූර්යයක් දාලා දෙන්නකෝ නළුවෙක් වෙන්න දැන් උඹට සූර්යයක් තමයි වදි වෙලා තියෙන්නේ මුකුත් අහගන්න පිටා අනේ ඉතින් මම සූර්යයන් නිල්ලුයි ඉතින් මම දෙන්න සූර්යයන් එන සූර්යයක් එපා අර බෙල්ලෙක් කරගොල්ල කියන එකක් හරි ඊළඟ කරේ යා කිසි දෙයක් දන්නේ නැතුව බොරුවට ඒකාට බැනලා වැඩක් නැහැ. අනික මේක ආදරේ අපේ ගෙදර ආවොත් එහෙම අපි උඩ බැනලා කියලා වැඩක් තියෙනවද අවසානේ?